සීසන් සුබදසක් වේවා. BSC Drive සිංහල YouTube නාලිකාව ඔබ සියලුම බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ළමයි අද අපි කතා කරන්නේ මත්ස්‍ය රෝග පිළිබඳ. එහෙම නැත්නම් මේ මත්ස්‍ය රෝග කළමනාකරණය පිළිබඳ ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් විස්තර මත්ස්‍ය වගාව යට තියෙන වැදගත් බොහොම වැදගත් කොටස තමයි මේ මත්ස්‍ය රෝග. එහෙම නැත්නම් රෝග කළමනාකරණය කියලා කියන්නේ. ඉතින් විස්තර මත්ස්‍ය වගාවට අදාළ සියලුම නෝට් අපේ BSC Drive සිංහල YouTube නාලිකාවේ තියෙනවා. ඉතින් මම ලින්ක් ටික දාන්නම් මේ වීඩියෝ එකේ යටතේ ලින්ක් ටික ඔක්කොම දාන්නම්. ඉතින් අපි බලමු මත්ස්‍ය රෝග ගැන අපි ඉගෙන ගමු වෙනවා. එහෙනම් යම් පාඩමට. රෝග කළමනාකරණය. right. ඔව් මත්ස්‍යයේ ශරීරය තුළ ඇති වෙන අසාමාන්‍ය වෙනස් වීමක් මත්ස්‍ය රෝගයක් ලෙස සරලව හැඳින්වේ. ඔලමයි සාමාන්‍යයෙන් මේ මත්ස්‍ය රෝගයක් කියලා කියන්නේ මත්ස්‍ය තුළ ඇති වෙන අසාමාන්‍ය වෙනස් වීමක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මනුස්සයෙක් ගැන හිතමුකෝ. අපි වෙනදට දැන් මනුස්සයෙක් ගත්තොත් ඒ මනුස්සයා වෙනදට කාලා බීලා නාලා කරලා ඔක්කොම කරලා ඉන්නවා. හරි? නමුත් මනුස්සයෙක් ලෙඩක් හැදුනහම ඒ මනුස්සයාගේ අර මම කලින් කියපු අර කාලා බීලා නාලා ඉන්න ඒ අර සාමාන්‍ය ඒ හැසිරීම රටාව වෙනස් වෙලා ඇඳට එහෙම නැත්නම් ඇඳට වෙලා ඉන්නවා. ඒ කියන්නේ අර සාමාන්‍ය දිනචර්යාව එහෙම නැත්නම් දෛනික චර්යාව වෙනස් වෙනවා. එහෙම නැත්නම් අසාමාන්‍ය ලෙස වෙනස් වීමක් ඇති වෙනවා. දැන් මිනිස්සුන්ගේ නම් හරි ඒ වගේම තමයි මේ මාළුන්ගේ. දැන් වෙනදා පීන හොඳට ආහාර අරගෙන ඉන්න මාළුවා හරි හොඳට ආහාර අරගෙන පීන ඉන්න මාළුවා රෝගයක් ඇති වුණා. ඔහු පාඩුවේ හොයේ ඉන්නවා. පීනන්නෙත් නැහැ. ඔහේ පාඩුවේ නිකන් පණ නැහැ වගේ ඉන්නවා. හරි? ඒතර මේ ඕක තමයි එහෙනම් ඒ අසාමාන්‍ය වෙනස් වීම තමයි මත්ස්‍ය රෝගයක් කියලා බොහොම සරලව හඳුන්වන්න පුළුවන්. right. ඔව් යම් මත්ස්‍ය රෝගයක් සඳහා ග්‍රාහී වූ විට පහත සඳහන් රෝගී ලක්ෂණ එකක් හෝ කීපයක් නිරීක්ෂණය කළ හැක. නිරීක්ෂණය කළ හැක. එහෙම නැත්නම් පොදු ලක්ෂණ තමයි මේ තියෙන්නේ. එහෙම නැත්නම් මාළුවෙක් රෝගී වුණාට පස්සේ අපිට දක්නට ලැබෙනවා. එහෙම නැත්නම් ඕනෑම මාළුවෙක් රෝගී වුණාට පස්සේ දකින්න පුළුවන් පොදු ලක්ෂණ තමයි අපිට මේ තියෙන්නේ. පළවෙනි ඒක තමයි ළමයි මසුන් අපහසුයෙන් පෙළීම. හරි? දැන් අපි දන්න ඕනම ජීවියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාළුවෙක් එහෙම නැත්නම් අපි මිනිස්සයා ගත්තත් ලෙඩක් දුකක් හැදුනාන් පස්සේ හරි අපහසුයි. ඒ වගේ තමයි මේ මාළුත්. හරි? ඉතින් මේ මාළුත් ලෙඩක් හැදුනාට පස්සේ එහෙම නැත්නම් රෝගයකට බාධනය වුණාට පස්සේ හරිම අපහසුයෙන් තමයි ඔවුන් පීනීම කරන්නේ. හරි? බොහොම මේ හරි අපහසුයෙන් තමයි අර මේ අත පෙරලෙමින් එහෙම මාළු ටැංකියේ ගමන් කරන්නේ. ඒක තමයි කියන්නේ. දෙවෙනි එක ටැංකියෙන් පැනීමට උත්සාහ දැරි. ඔලමයි. ඉතින් හැම වෙලෙම මේ දැන් මාළුවෙක් ලෙඩකට එහෙම නැත්නම් යම් රෝගයකට බාධනලා ඉන්නවනම් ඒ ටැංකියෙන් හැම වෙලෙම පයින් උත්සාහ කරනවා. හරි? ඒක ටැංකිය තුල තියෙන යම් තත්ත්වයක් වෙන්නත් පුළුවන්. හරි? නමුත් රෝගී මත්ස්‍යයේ පොදු ලක්ෂණයක් තමයි. එහෙම නැත්නම් රෝගී මත්ස්‍යයේ ලක්ෂණයක් තමයි ටැංකියෙන් පැනීමට උත්සාහ දැරීම. ඒ වගේම තමයි ශරීරය තුල තුවාල හා වන ඇති වෙලා තිබීම. අපි ගත්තොත් එහෙනම් මේ රෝගී මත්ස්‍යයේ පොදු ලක්ෂණයක්. හරි? එහෙම නැත්නම් මත්ස්‍ය රෝගයකට ග්‍රාහී වුණාට පස්සේ දකින්න පුළුවන් පොදු ලක්ෂණයක් තමයි ශරීරය තුල මේ වන එහෙම නැත්නම් තුවාල ඇතිවීම. ඒ වගේම ඊළඟ එක තමයි වරල් ඉරීම. තවත් ලක්ෂණයක්. මොකද මත්ස්‍ය රෝගයකදී දකින්න පුළුවන් අනිත් ලක්ෂණය තමයි මේ වරල් ඉරිලා තිබීම. මාළුවෙක්ගේ අපි දකින්න ඕන වරල් තියෙනවා. මේ වරල් කොටස් ඉරිලා තිබීම අපිට දකින්න පුළුවන්. ඒ වගේ ළමයි ශරීරයේ මත සුදු පාට පුල්ලිය ඇති. ඔය විවිධ රෝග හින්දා අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දිලීර රෝග අපි ඉස්සර කතා කරමු. ඒ වගේම පරපෝෂිත ආසාදන, ඒ වගේ ආසාදන හින්දා ශරීරයේ මත යම් සුදු පාට පුල්ලිය ඇති වෙන්න එහෙම නැත්නම් වෙනස් වීම ශරීරය තුල එහෙම නැත්නම් මේ සම මත මත්ස්‍යයාගේ අර අපි වෙනදට දකින්න පාටට වඩා වෙනස් පැහැයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකත් රෝගයක පොදු ලක්ෂණයක් කියලා තමයි අපි හඳුන්වන්නේ. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඔව් මේදී ළමයි මේ මත්ස්‍ය රෝගයකට ග්‍රාහී වෙච්ච මසුන් කිහිප දෙනෙක් තමයි මේ ඔකට වෙන්නේ. ඒ කියන්නේ විවිධ රෝග වලට පාත්‍ර වූ මත්ස්‍යයන් තමයි මේ ඉන්නේ ළමයි. දැන් ඔකට දකින්න පුළුවන්. දැන් රෝගයක් කියන එක දැන් මීට දැන් මම කියලා දීප දුන්නට ඔකට සමහර කටට අපහැදිලි වෙන්නත් මේ පුළුවන්. එතකොට දැන් මේ දැක්කපුවාම එහෙම නැත්නම් මේ රූප සටහන දැක්ක ගමන් ඔකට තේරෙනවා එහෙම නැත්නම් ඔකට පැහැදිලි වෙනවා මොකක්ද මේ මත්ස්‍ය රෝගයක් කියන්නේ කියලා. හරි? මේ බලන්න දැන් සමහර එක මත්ස්‍යයෙක් ඉන්නවා මේ මැද මේ රූප සටහනේ මේ ඉන්න මත්ස්‍ය ඩ්‍රොප්සි කියලා ආසාදරත් එකක් අපි ඉදිරියේදී කතා කරමු. මේ ගැටි දාලා තියෙනවා. ඊට පස්සේ මේ ඊට පහලින් ඉන්න මත්ස්‍යයාගේ ඊට
මේ පහලින් ඉන්න මත්ස්‍යයාගේ ඉන්නන් වගේ හැම මතු පිට දාලා තිනවා. ඒ වගේම මේ උදරේ ඉදිමිච්ච මාළුවෙක් ඒ වගේම නිකන් සුදු පාට පුල්ලි ඇති වෙච්ච ඒ වගේම වරල් අර ඉරිලා ගිල්ලා නිකන් ඇඟ කුණු වෙලා වගේ නිකන් මේ අමුතු මේ අප්‍රසන්න ලක්ෂණ සහිත මාළුවෙක් ඔකට පේනවා. හරි. ඉතින් විවිධ ලක්ෂණ දක්වන මාළු. මොකද අපි දැන් ඔකට දන්නවද අර මාළුවාගේ තියෙන සාමාන්‍යයෙන් දකින මාළුවෙක් නෙවෙයි මේ දකින්න තියෙන්නේ. හරි. රෝගී වුණාම. හරි. දැන් මේ සාමාන්‍ය මාළුවෙක්ගේ අපි දකින්නේ නැහැ නේ මේ මාළුවාගේ උඩ මේ ගෙඩි ගැටි තියෙන නමුත් රෝගී වුණාට පස්සේ අර මාළුවාගේ තියෙන සාමාන්‍ය තත්ත්වයට බැහැර වෙලා අසාමාන්‍ය තත්ත්වයට තමයි අසාමාන්‍ය තත්ත්වයක් තමයි අපිට පෙන්වුම් කරන්නේ. එතකොට ඔකට මෙතනෙමුත් මාළු රෝගය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඔව්. මස් රෝගයක් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු. ඕවලමයි. මස් රෝග ඇති වෙන්න පුළුවන් ළමයි විවිධ හේතු හින්දා. ඉතින් මේ විවිධ හේතු නැවතත් ඒ කියන්නේ කොටස් කිහිපයකට බෙදලා තියෙනවා. හරි? දැන් මත්ස්‍යයක් ගත්තොත් දැන් අපිට දැන් මනුස්සයන්ට වගේම තමයි මාළුත්. විවිධ ලෙඩ රෝග වලට ඇති වෙනවා. දැන් ඔකට දැන් දන්නවා ශාක ගැන. හරි? ඒතර බයෝ සිස්ටම් කරන ළමයිගේ විදිහට ඔකට දන්නවනේ මේ ශාක ගැන. ඒතර ඔය ඇග්‍රි කරන කට්ටිය ඒ කට්ටිය ඔක්කොම දන්නවා මේ ශාක ගැන. ඒතර මේ ශාක වලට රෝග එනවා. ඒ වගේම තමයි මනුස්සයන්ට රෝග එනවා. ඒ වගේම තමයි මාළුන්ටත් රෝග එනවා. ඉතින් මේ මස් රෝග ඇතිවීම සඳහා විවිධ හේතුන් තියෙනවා. ඉතින් හේතු කොටස් දෙකකට බෙදලා මෙතනදී බොහොම පැහැදිලිව මම දක්වලා තියෙනවා. right. ඒකෙදි මස් රෝග ඇතිවීම සඳහා බලපාන ප්‍රධාන හේතුවක් තමයි වර්ගීකරණය යටතේ ආසාදිත නොවන හේතු. ඒ යටතේ යාන්ත්‍රික හේතු මේවා ගැන අපි කතා කරමු. හොඳ ප්‍රවේණික හේතු ඒ වගේම අසමතුලිත පෝෂණය අහිතකර පාරිසරික තත්ත්ව හා පාලන ක්‍රම. ඔය ආසාදිත නොවන කියලා කියන්නේ ළමයි තවත් මාළුවෙක්ගෙන් තවත් මාළයෙකුට බෝ නොවන. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ළමයි මම මේක පැහැදිලි කරන්න කියන්නම්. මිනිස්සෙක්ගේ දිනවා වකුගඩු අමාරුවක්. වකුගඩු රෝගයක් තියෙනවා. එතකොට මේ මිනිස්සයාට තියෙන එක් මිනිස්සෙකුට තියෙන වකුගඩු අමාරුව එහෙම නැත්නම් වකුගඩු රෝගය තවත් කෙනෙකුට බෝ වෙන්නේ නැහැ නේ. එහෙම ආසාදනය වෙන්නේ නැහැ නේ. එතකොට අන්න ඒ වගේ රෝග වලට තමයි කියන්නේ ආසාදිත නොවන රෝග කියලා. ඒ කියන්නේ මම උදාහරණයක් වශයෙන් ගත්තොත් එම ඔන්න මාළුවෙක්ගේ අපි ගත්තොත් එම මේ තුවාල වීමක් තියෙනවා. හරි යම් හේතුවක් මත දැන් කවුරු හරි පොඩි ළමෙක් හරි කවුරු හරි ඔය මාළුව පේති කරන තැනට ඇවිල්ලා අත දාලා මේ මාළුවාට මොකක් හරි යම් භෞතික වශයෙන් හානියක් කරලා තුවාලයක් තියෙනවා. හරි? ඉතින් ඒක අනිත් මාළුවෙකුට යන්නේ නැහැ. අන්න ඒකට තමයි ඔය කියන්නේ ආසාදිත නොවන කියලා. හරි? ඉතින් මේ ආසාදිත නොවන ලෙඩ රෝග ඇති වෙන. එහෙම නැත්නම් ආසාදිත නොවන රෝග ඇති වෙන විවිධ හේතු තියෙනවා. ඒ විවිධ හේතු තමයි යාන්ත්‍රික ප්‍රවේණික රෝග ඒ වගේම මේ සාධක වගේ අසමුලිත පෝෂණය අහිතකර පාරිසරික තත්ත්ව පාලන ක්‍රම කියන්නේ. ඒ වගේ ආසාදිත. ඔන්න ආසාදිත කියලා කියන්නේ ළමයි මේකට යම් ජීවියෙක් මැදිහත් වෙනවා. ආසාදිත කියන්නේ ආසාදනය වෙච්ච. එහෙම නැත්නම් යම් ජීවියෙකුගේ බලපෑමකුත් තියෙනවා. ඒ ආසාදිත වෙච්ච රෝගේ තවත් ජීවියෙකුට බෝ වෙන්නත් පුළුවන්. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් කොරෝනා වෛරසය. හරි ඒක තවත් මිනිස්සෙකුට බෝ වුණොත් තවත් කෙනෙකුට යන්න පුළුවන්. හරි? ඒ වගේම සෙම්පිතිස්සාව. ඒ වගේ රෝග. දැන් තවත් කෙනෙකුට සෙම්පිතිස්සාව තිබුණා ඒ ළඟ හෝ ඒ පුද්ගලයා භාවිතා කරන යම් කෝපයක් හරි පිගානක් හරි මොකක් හරි දෙයක් පාවිච්චි කරොත් අනිත් මිනිස්සයාටත් ඇති වෙනවා. ඒ වගේ ආසාදිත කියලා කියන්නේ තවත් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට යන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් මත්ස්‍යයෙක්ද මෙතන නම් කතා කරන්නේ අපි මත්ස්‍යය ගැන. තවත් මත්ස්‍යයෙක්ගෙන් තවත් මත්ස්‍යයෙකුට ආසාදනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බෝ වෙන්න පුළුවන්. එහෙම මතක තියාගන්නකො හරි. දැන් මේ මම අර කතා කරේ දැන් මේ මිනිස්සු උදාහරණයට නම් කතා කරේ මොකද ඔකට එතකොට තමයි තේරෙන්නේ. හරි? එතකොට පැහැදිලිව ඒක මම කතා කරේ. ඒතර ආසාදිත කියලා කියන්නේ තවත් මත්ස්‍යයෙක්ගෙන් තවත් මත්ස්‍යයෙකුට බෝ විය හැකි. වගේ අදහස් තමයි එන්නේ ආසාදිත රෝග සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ශුද්ධ ජීවි. ශුද්ධ ජීවි යටතේ අපි කතා කරනවා මෙතනදී වෛරස්, බැක්ටීරියා, දිලීර, ඒ වගේම පරපෝෂිත යටතේ අපි කතා කරනවා අභ්‍යන්තර සහ බාහිර පරපෝෂිතින් කියලා. ඉතින් අපි මේ ටික හොඳට තවත් විස්තරාත්මකව මේ මස් රෝග ඇතිවීම සඳහා බලපාන හේතු මොනවද කියලා අපි කතා කරමු. එහෙනම් යම් ඊළඟ කොටසට. ඔව් ආසාදිත නොවන රෝග. දැන් ඔයාලට පැහැදිලිනේ ආසාදිත නොවන රෝග. ඒ කියන්නේ ආසාදිත නොවන රෝග සඳහා එහෙම ආසාදිත නොවන රෝග කියලා කියන්නේ තවත් මාළුවෙක්ගෙන් තවත් මාළුවෙකුට බෝ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තවත් මාළුවෙක්ගෙන් තවත් මාළුවෙකුට ඒ රෝගේ යන්නේ නැහැ. හරි? ඒක තමයි ආසාදිත නොවන කියලා කියන්නේ. ඔව් අංක 1 යාන්ත්‍රික හානි. එහෙම නැත්නම් භෞතික හානි බලමු මොනවද මේ ආසාදිත නොවන රෝග ඇතිවීම සඳහා මොනවද මේ බලපාන හානි. ඊට අංක 1 යාන්ත්‍රික හානි. එහෙම නැත්නම් භෞතික හානි. ඔව් මසුන්ගේ ශරීරයට සිදුවන විවිධ යාන්ත්‍රික හානි නිසා රෝගී තත්ත්ව ඇති. උදාහරණ වශයෙන් ගත්තොත් තුවාල වීම, සීරීම්. ඔව් එතකොට මම උදාහරණ වශයෙන් ගත්තොත් අපි මාළු වගා කරනවා අපි ටැංකියක හිතමුකෝ සරලවම. ඔන්න ටැංකියෙන් වගා කරනවා. කවුරු හරි පොඩි ළමෙක් කියලා ඕක නිකන් ඒ ළඟ තිබ්බ මොකක් හරි අතන්ගුවක් හරි මොකක් හරි යම්
උපකරණින් හරි නැත්නම් ළඟ පාති ගලකින් හරි ඔන්න ඒ ටැංකියට අතාරිනවා ගලක් කියලා හිතමු ගලක් අතාරිනවා ඊට පස්සේ ළමයි අර මාළුවා තුවාල වෙන්න පුළුවන් දැන් ලී කෝට්ටක් වගේ දැම්මොත් එහෙම අර මාළුවා සීරෙන්න පුළුවන් එතකොට මේ හේතුව හින්දා රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය අපි කතා කරපු ආසාදිත රෝග ඇති වෙන්න මේකත් හේතුවක් වෙනවා දැන් අර ඒ තුවාල වලින් යන්න පුළුවන් ඔය බැක්ටීරියා දිලීර ඒ වගේ ආසාදන ගිහිල්ලා ඒ මත්ස්‍යයා රෝගී වෙන්න පුළුවන් සමහර වෙලාවට මත්ස්‍යයා මිය යන්න පුළුවන් හරි ඔකට දැන් පැහැදිලි ඒකට ආසාදිත නොවන රෝග සඳහා නැත්නම් ආසාදිත නොවන රෝග සඳහා වෙන එක් හේතුවක් තමයි යාන්ත්‍රික හානිය නැත්නම් භෞතික හානිය කියන්නේ ඒ යටතේ මසුන්ගේ ශරීරයේ සිදුවන විවිධ යාන්ත්‍රික හානි නිසා රෝගී තත්ත්ව ඇති වෙයි කියලා කියන්නේ තුවාලයෙන් සීරීම් වගේ අංක 2 ප්‍රවේණික සාධක ජානම් වශයෙන් ආවෙනික ගත වන තත්ත්ව නිසා යම් රෝගී තත්ත්ව ඇති වේ. ඔව් උදාහරණ වශයෙන් ගත්තොත් තමයි කොඳු වැට පෙළ ඇදවීම. දැන් මම පෞද්ගලිකව දැකලා තිනවා දැන් සමහර මාළු ඉන්න ළමයි මේ අර අපි නිකන් සාමාන්‍ය මාළු දෙන්නේ නැහැ. ඍජුව හොඳට පුෂ්ටිමත් වෙන මාළු ඉන්නේ. සමහර මාළු ඉන්නවා මේ ඇද කුද වෙච්ච මාළු. හරි. ඉතින් ඒව ප්‍රවේණිකව. ඒ කියන්නේ ජානම වශයෙන් ආවද. දැන් ඔකට මෙතනදිත් පැහැදිලිනවා. ඒ වගේ රෝග තවත් කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට යන්නේ නැහැ. දැන් අපි ගත්තොත් මිනිස්සයෝ ගත්තොත් එක මිනිහෙකුගේ ඔන්න කොන්ද නිකම් මේ කුරු වෙලා ඇද කුද වෙලා තියෙනවා. ඉතින් ඒ කොන්ද ඇද කුදු වෙච්ච එක දැන් ළඟ ඉඳගෙන ආවා කියලා ඒ බස් එකේ ඒ මිනිස්සයා ළඟ එහෙම නැත්නම් ඒ කොඳු යට පෙළ ඇද වෙච්ච මිනිස්සයා ළඟ ඉඳගෙන ආවා කියලා අනිත් මිනිස්සයාට මේ බෝ වෙන්නේ නැහනේ. හරි. ඒ වගේ තමයි මේ ආසාදිත නොවන කියන මේ රෝග වලට එහෙම ආසාදිත නොවන කියන එකට ඔකට තවත් ඔන්න පැහැදිලි කිරීමක් මම එතෙන්දී කරා. එතන මේ ප්‍රවේණික සාධකයටදී වැටෙන්නේ මේ ජානමය වශයෙන් ආවෙනිගත වන තත්ත්ව නිසා යම් රෝගී තත්ත්ව ඇති වේ. කොඳු යට පෙළ ඇදවීම. ඉතින් ඒක සිද්ධ වෙන්නේ අර මව්පිය පාර්ශ්වයේ එහෙම නැත්නම් යම් ජානවල විකෘතිතා හින්දා තමයි ඔය ඒ වගේ කොඳු යට පෙළි ඇදවීම ඒ වගේ දේවල් වෙන්නේ. තුන්වෙනි එක තමයි ළමයි අසමතුලිත පෝෂණය. මත්ස්‍ය ආහාර ශලාකයේ සමතුලිත නොවන විට විවිධ උණුතාවයට මසුන් ලක් වේ. උදාහරණ වශයෙන් ගත්තොත් මසුන් මත්ස්‍ය ආහාර ශලාකයේ තුල කැල්සියම් හා මැග්නීසියම් වැනි khනිජ හිඟව විට වර්ධන වේගය අඩු වීම සිදු වේ. ඕලමයි. අපි ගත්තොත් එන්නේ පෝෂණයක එහෙම තමයි යම් පෝෂණ කොටස්. දැන් අපි ගත්තොත් ආහාර දැන් අපි ඕනම ජීවියෙක් ආහාර ගන්න ඕනනේ. මත්ස්‍යයොත් ගන්නවා, මනුස්සයොත් ගන්නවා ඕනම ජීවියෙක්. සත්තු වේවා මනුස්සයෝ ඕනම ජීවියෙක් ආහාර ගන්නවා. එතකොට මේ ආහාරවල අපි ආහාරයක් ගන්නේ අපේ ශරීරය තුල සිදුවන යම් පාරිශුද්ධිය එහෙම නැත්නම් යම් ඒ පෝෂණ අවශ්‍යතා සපුරීම සඳහානේ. බොහොම සරලව කිව්වොත්. එතකොට මේ ආහාරය තියෙන්න ඕන. අපි මීට කලින් ඉගෙන ගත්තා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, විටමින, කැල්සියම්, මැග්නීසියම් හැමදේම තියෙන්න ඕන. ඒ අවශ්‍ය සුද්ධ පෝෂක සහ මහා පෝෂක ඒ අවශ්‍ය ඔක්කොම දේ තියෙන්න ඕන. හරි? දැන් මේ කියපු පෝෂක වලින් එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් වේවා, ප්‍රෝටීන වේවා, ලිපිඩ වේවා මේ ගන්න ආහාර සලාකේ එහෙම නැත්නම් මාළුවාට දෙන ආහාර සලාකේ ඒ පෝෂණ කොටස් වලින් එකක්වත් නැත්නම් එහෙම නැත්නම් එකක් හෝ අඩු වුණා නම් එකක්වත් නැත්නම් නේ එකක් හෝ අඩු වුණා නම් අන්න පෝෂණ ඌනතාවය ඇති වෙනවා. ඉතින් මේ පෝෂණ ඌනතාවයෙන් හින්දා ලෙඩ රෝග වලට මාළු ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා කියලා තමයි මේ කියන්නේ. හරි? ඒකින්ද හැම වෙලාවෙම මත තියන සමතුලිත ආහාර වේලක් දිය යුතුයි මත්ස්‍යයන්ට. හරි? මනුස්සයන්ට වගේ තමයි. හරි? ඔව් මෙතෙන්දි කියලා ළමයි උදාහරණ වශයෙන් ගත්තොත් මත්ස්‍ය ආහාර ශලාකයේ තුල කැල්සියම් හා මැග්නීසියම් වැනි ඛනිජ හිඟ වූ විට වර්ධන වේගය අඩු වීම සිදු වෙනවා. ඔව්. අර මං කිව්වේ කැල්සියම් හා මැග්නීසියම් කියන්නේ මේක මේ මහා ලොකුවට ඒ දෙන්න ඕන දෙයක් නේ සුළු වශයෙන් අවශ්‍ය කරන දෙයක්. නමුත් මත්ස්‍ය ආහාර ශලාකයේදී ඔය කැල්සියම් සහ මැග්නීසියම් වගේ දේවල් හිඟ වුණාට පස්සේ මසුන්ගේ වර්ධන වේගය අඩු වෙන්න පුළුවන්. හරි? ලේසි නෑ. මොකද අපි සුළුවෙන් තැකුවට මේවා මේ පෝෂක සුළුවෙන් තැකුවට ඒවා අඩු වුණොත් හරි? ඒ ආහාර ඒ ශලාකයේ තුල එහෙම නැත්නම් ඒ ආහාර වේලේ දෙන ලද ආහාර වේලේ එක ඒ පෝෂණ කොටස අඩු වුණොත් මසුන්ගේ වර්ධනයට පැහැදිලිවම බාධා ඇති වෙනවා. ඉතින් ඒක ලෙඩ රෝග එහෙම නැත්නම් ආසාදිත නොවන රෝග ඇතිවීම සඳහා බලපෑමක් වෙනවා කියලා කියනවා. එහෙනම් අපි ඊළඟ කොටස යමු. හතරවෙනි එක අහිතකර පරිසර තත්ත්ව හා පාලන ක්‍රම. ඒ යටතේ තමයි අංක 1 පරිසර උෂ්ණත්වය. ඔව් ඒතර අහිතකර පරිසර තත්ත්වය යටතේ ළමයි මේ අංක 1 තමයි මේ පරිසර උෂ්ණත්වය කියලා කියන්නේ. අපි බලමු. ජලය තුල උෂ්ණත්වය ඉහළ පහළ යාම හේතුවෙන් මසුන් පීඩාකාරී තත්ත්වයටපත් වේ. එවිට ශරීරය තුල අසාමාන්‍ය තත්ත්වය ඇති වෙනවා. අපි මේ කොටස කලින් කතා කරා. ඒතර ළමයි අපි දැන් අර කතා කරන අර මින් මැදුරකින් මාළු ගෙනල්ලා මින් මැදුරේ තියෙන තා උෂ්ණත්වයක් ඒතර අපි ළඟ තියෙන මාළු ටැංකියේ තියෙන තා උෂ්ණත්වයක් කියලා. හරි? ඒතර අපි ගත්තොත් දැන් මේ ජලය තුල තියෙන උෂ්ණත්වය ඉහළ පහළ යෑම ඉන්දර මසුන්ට මේ පීඩාකාරී තත්ත්වයක් තියෙන පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ජලයේ නියත
තියෙන්න ඕනේ. දැන් උෂ්ණත්වය සෙල්සියස් 20ක නම් 20ෙම තිබිය යුතුයි. හරි? ඊට වඩා ඉහළ පහළ ගියොත් එහෙම නැත්නම් ඒක බර එක දැන් උදේ හිතන්න මෙහෙම හිතන්නකෝ ඒකට උදේ තියෙනවා සෙල්සියස් 20. එන්න ඔන්න තව ටිකක් දවල් යනකොට 27 එක තියෙන. සාමාන්‍ය දෙයක් 27 28 වගේ වෙනවා. එහෙම බෑ. හරි? ඒතකොට රාත්‍රියේ තව උෂ්ණත්වයත් එහෙම බෑ. ඒතකොට මේකේ මේ ජලය තුල තියෙන උෂ්ණත්වය හරි? ඒකාකාරීව එහෙම නැත්නම් නියත අගයක තියෙනවා නම් වඩාත්ම හොඳයි කියලා තමයි කියන්නේ. එතකොට ඒකට විවිධ ක්‍රියාමාර්ග අපිට ගන්න පුළුවන්. හරි? එතකොට ළමයි මේ පරිසර උෂ්ණත්වය අර උච්චාවචනය වීම හින්දා. එහෙම නැත්නම් ඒ ජලය තුල තියෙන ඒ උෂ්ණත්වය ඉහළ පහළ යෑම උච්චාවචනය වීම හින්දා මසුන් පීඩාකාරී වෙලා වුන් රෝගී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීරය තුල අසාමාන්‍ය තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. සරලවම කිව්වොත් එහෙම කෙටියෙන්ම කිව්වොත් එහෙම මසුන් පීඩාකාරී තත්ත්වයන්ලා මසුන් රෝගී වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි රසායනික සාධක. ජලය තුල ඇමෝනියා ප්‍රමාණය ඉහළ යාම, කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීම, pH එක වැඩි වීම හෝ අඩු වීම උදාහරණ ලෙස දැක්විය හැකියි. මෙවැනි තත්ත්ව මත්ස්‍යයන්ට හානිකර වේ. ඔලමයි. අපි ගත්තොත් මේ ජලය තුල තියෙන ඇමෝනියා ප්‍රමාණය. දැන් මම මේවා කලින් කතා කරා. හරි? මම කලින් වීඩියෝ වල මම මේවා කතා කරලා තිනවා. එතකොට මේ ජලය තුල තියෙන ඇමෝනියා ප්‍රමාණය ඉහළ යාම ගත්තොත් මේ අනවශ්‍ය විදිහට ආහාර තැන්පත් වෙලා තිබ්බහම එතනින් ගියාට පස්සේ මත්ස්‍යයන්ගේ තියෙන මේ මලහා අපද්‍රව්‍ය බහිස්ත්‍රාවී අපද්‍රව්‍ය ඒවා ජලය තුල රැස් වෙලා තිබ්බොත් ඉතින් අනවශ්‍ය විදිහට මේ ජලය තුල තියෙන ඇමෝනියා ප්‍රමාණය ඉහළ ගිහිල්ලා ඔවුන් මිය යනවා මසු. හරි? ඔවුන් අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. රෝගී වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීම. අපි ගත්තොත් මේ කාබන් ඩයොක්සයිඩ් නම් අනවශ්‍ය විදිහට තියෙන්නම හොඳ නැහැ. මොකද ජලයේ අනවශ්‍ය විදිහට කාබන් ඩයොක්සයිඩ් දී වෙලා තිබොත් ඔවුන්ට ඒක ලොකු බලපෑමක් වෙනවා. ඒ වගේම අපි ගත්තොත් මේ ඔක්සිජන් සාන්ද්‍රණය එහෙම අඩු වෙන්න පුළුවන්. හරි? ඉතින් උඩරිම තියෙන එහෙනම් ජලයේ තියෙන්න ඕන උඩරිම ඔක්සිජන්. මොකද මසුන්ට හුස්ම ගැනීම සඳහා ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ ඔක්සිජන්. ඉතින් ඔක්සිජන් තමයි තියෙන්නේ. මොකද කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙලා හරියන්නේ නැහැ. ඉතින් ඒකත් යම් මේ ප්‍රශස්ත මට්ටමේ ජලයේ තියෙන. ඒ වගේම තමයි ජලයේ තියෙන pH අගය වැඩිවීම කියන එක. හෝ වැඩිවීම හෝ අඩුවීම. ප්‍රශස්ත pH පරාසයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම 6.5 7ත් අතර වගේ 7ත් ඒ වගේ අපි කියමු 7 කියලා උදාසීන pH අගය වගේ ජලය තියෙනවා. මොකද ජලයේ pH අගය ගැන කතා කරොත් 7ට අඩු කියලා කියන්නේ ආම්ලිකයි 4ට වැඩි කියලා කියන්නේ බාෂ්මික. ඕනවට වඩා ජලය බාෂ්මික වෙන්නත් බෑ. ඕනවට වඩා ජලය ආම්ලික වෙන්නත් බෑ. ජලය අර ප්‍රශස්ත එහෙම තමයි මැද පරාසයේ තියෙන්න ඕන. මොකද මේ මත්ස්‍යයන්ට ජීවත් වෙන්න පුළුවන් ජලයෙන් තියෙන ප්‍රශස්ත pH පරාසය තියෙන. මොකද එතනින් එහාට අඩු වැඩි වුණා කියලා කියන්නේ ඒක ගැටලුවක්. මොකද මාළුන්ට ජීවත් වෙන්න බෑ. හරි? ඒක තමයි මේ කියන්නේ. මේකේ තව කියනවා මත්ස්‍ය ගහන ගණන්ත් අනවශ්‍ය ආකාරයට ඉහළ දැමීම, ආහාර වැඩිපුර ලබා දීම, අහිතකර පාලන ක්‍රියා නිසා මෙවැනි තත්ත්ව ඇති වේ. අනිවාර්යෙන් මේ රසායනික සාධක වල නම් මේ උච්චාවචන වීම. එහෙම නැත්නම් රසායනික සාධක නම් ඉහළ පහළ යෑම, එහෙම නැත්නම් ඒවා වෙනස් වීම කෙරෙහි බලපාන්නේ ප්‍රධාන වශයෙන්ම අනවශ්‍ය. ඒ කියන්නේ අනවශ්‍ය විදියට මේ මත්ස්‍ය ගහන ගණන්ත් මේ ඉහළ දැමීම. දැන් මාළු ටැංකියක් ගත්තොත් මාළු ටැංකියට දරන්න පුළුවන් මත්ස්‍ය ප්‍රමාණයක් තියෙනවා. හරි? ඊට වඩා දාන්න. දැන් 100ක් දාන්න පුළුවන් ටැංකියට 200ක් දානවා. ඒක හරියන්නේ නැහනේ. හරි? 100ක් දාන්න පුළුවන් මාළු ටැංකියට 150ක් දානවා. හරියන්නේ නැහනේ. ඉතින් ඒකින් දර ඒ අවශ්‍ය ඒ ගහන ගණන්ත්ය එහෙම නැත්නම් ඒ මාළු ටැංකියට දාන්න පුළුවන් මසුන් ප්‍රමාණය ප්‍රමාණ දැමීමෙන් ඔය රසායන සාධක අහිත කරවීම පොඩ්ඩක් අඩු වෙනවා. ඒ වගේම ආහාර වැඩිපුර ලබා දීම වැනි දේවල් දැන් අපි ගත්තොත් එම අර මීට ඉහළදී අපි කතා කරා ආහාර දැන් දෛනික කිලෝ 50ක් ඕනේ නම් ඒ මාළුන්ට මාළු 100 දෙනෙකුට අපි ඒක කිලෝ නෙවෙයි ග්‍රෑම් 50ක් අවශ්‍ය නම් ඒක ග්‍රෑම් 25ක් උදේට දාලා ග්‍රෑම් තවත් අනිත් ග්‍රෑම් 25ක් දවල්ට දානවා. හරි? ඉතින් එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ වේල් දෙකක් වගේ ඒ දාන ප්‍රමාණය කඩලා දාන්න පුළුවන්. එතකොට අර අනවශ්‍ය විදියට ආහාර ටැංකියේ රැඳෙන්නේ නැහැ. හරි? මොකද ඔක්කොම එකවර දාන්න ගියොත් මාළුන්ට ඒක මේ ආහාර ගන්න බැරි වෙලා ඒවා රැස් වෙලා ඇමෝනියා ප්‍රමාණය ඉහළ ගිහිල්ලා ලොකු හතන්දරයක් වෙනවා. ඒතර මාළු මිය යන්න පුළුවන්. ඉතින් ඒ වගේ අහිතකර පාලන ක්‍රියා හින්දා තමයි මේ රසායන සාධක නිතර වෙනස් වීමක් වෙන්නේ. ඉතින් මේ සාධක සියල්ලම බලපානවා කියලා තමයි කියන්නේ ආසාදිත නොවන රෝග සඳහා, රෝග ඇතිවීම සඳහා. හරි? එහෙම තමයි මත්ස්‍යගේ ශරීරය තුළ සිදුවන අසාමාන්‍ය වෙනස් වීම් කෙරෙහි කියලා තමයි කියන්නේ. එහෙනම් අපි ඊළඟ කොටස යමු. ඔන්න ආසාදිත රෝග. ආසාදිත රෝග ගැන කතා කරොත් ආසාදිත කියලා කියන්නේ තවත් මාළුවෙක්ගෙන් තවත් මාළුවෙකුට බෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් මාළුවෙක්ගෙන් තවත් මාළුවෙකුට ඒ රෝගේ එන්න පුළුවන්. එහෙම නැත්නම් ගෝල්ෆිෂ් මාළුවෙකුගෙන් තවත් ගෝල්ෆිෂ් මාළුවෙක්ගෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ගෝල්ෆිෂ් මාළුවෙක්ගෙන් ඒ ගෝල්ෆිෂ් මාළුවාට එන්න පුළුවන්. ඒ කියන්නේ මේක යම්
ජීවියෙක් තමයි මේ සඳහා මැදිහත් වෙන්නේ. අපි කතා කරා ප්‍රධාන වශයෙන් ආසාදිත රෝග සඳහා මැදිහත් වෙන්නේ මේ බැක්ටීරියා, වෛරස්, දිලීර කියලා. එතකොට තමයි ඉතින් අපි බලමු මේ කොහොමද මේ බැක්ටීරියා රෝග මොනවද? ඉතින් ඒවට තියෙන ප්‍රතිකර්ම මොනවද කියලා අපි කතා කරමු. ඕලම ආසාදිත රෝග ගැන දැන් ඔකට දැන් යම් අවබෝධයක් එන්නේ නැති. එහෙනම් පළවෙනි ආසාදිත රෝග ඇතිවීම සඳහා බලපාන ප්‍රධාන සාධක තමයි බැක්ටීරියා කියලා කියන්නේ. එහෙනම් ශුද්ධ ජීවියෙක් බැක්ටීරියා කියලා කියන්නේ. බැක්ටීරියා වල රෝග ලක්ෂණ මොනවද කියලා බලමු. බැක්ටීරියා රෝගකාරයන් මගින් යම් ජීවියෙක් සඳහා රෝගයක් ආසාදනය හොත් පහත රෝගී ලක්ෂණ පෙන්වයි. සාමාන්‍යයෙන් ඇස් ඉදිරියට නෙරීම. මාළුවෙක්ගේ ඇස් ඉදිරියට නෙරලා තියෙනවා නම් ඔන්න බැක්ටීරියා ආසාදන තත්ත්වය. ඒ වගේම උදරයේ පිම්බීම ඒකත් බැක්ටීරියා රෝගයක පොදු රෝග ලක්ෂණයක්. ඒ වගේම තුවාල ඇතිවීම, ඒ වගේම වරල් අග රතු වීම, වරල් දියවීම, ශරීරය මත ලප ඇතිවීම. මෙන්න මේ වගේ සාධක, මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම බැක්ටීරියා රෝග ලක්ෂණ. බැක්ටීරියා මගින් ඇති කරන ප්‍රධාන රෝග. ඉතින් මෙන්න මේවා මේකට ඉංග්‍රීසි නම් එක්ක මතක තියාගන්න වෙනවා. වරල් කුණු වීමේ රෝගය, දේහය කුණු වීමේ රෝගය, දේහ මත තුවාල වන ඇතිවීම, ඒ වගේම ඩ්‍රොප්ස් එකත් අර මම ඉහත රූප සටහනේ ඔකට පෙන්නවා. තව රූප සටහන මම දාලා තිනවා. අර ශරීරය තුල ගෙඩි ගෙඩි ඇතිවීම. හරි. ඉතින් ඒවා බැක්ටීරියා හින්දා ඇතිවෙන තත්ත්ව. ඒ වගේම චර්මීය බැක්ටීරියා ආසාදන සහ දේහයේ විවිධ ඉන්ද්‍රිය පද්ධති ඇතිවෙන බැක්ටීරියා ආසාදන. හරි. ඉතින් ඕවා තමයි බැක්ටීරියාම ඇති කරන ප්‍රධාන රෝග වෙන්නේ. හරි. ඔය ඩ්‍රොප්සි තත්ත්වෙ එහෙම අනිවාර්යයෙන් මතක තියාගන්න. ඒවා අහන්න පුළුවන් පාස් පේපර් වල අහලක් තියෙනවා. හරි. එහෙනම් ඕවා මතක තියාගන්න ඕන. එහෙනම් ඊළඟ කොටස. ප්‍රතිකාර කිරීම. දැන් බැක්ටීරියා දැන් මේ මාළුවෙකුට මත්ස්‍ය රෝගයක් ආවා කියලා අපි ඔහේ ඉන්න දෙන්නේ නැහැ මාළුවාට. හරි. ඉතින් මාළුවා උඩරිම අපි බේර ගන්න බලන්න ඕන. ඉතින් ඒකින් තමයි මේ ප්‍රතිකාර කරන්නේ. දැන් අපිට උණක් හැදුනහම අපි ඔහේ ඉන්නේ නැහනේ. පැන්ඩෝල් පෙත්තක් හරි අඩුම් බොනවා. ඒක තමයි මේ මාළුන්ට. හරි. මාළුන්ට මොනවා හරි දෙයක් කරලා අපි ගොඩ ගන්න ඕන. හරි. ඒක තමයි මේ කියන්නේ. බැක්ටීරියා ආසාදනයක් යම් මත්ස්‍යයෙකු සඳහා ආසාදනය වුවොත් පහත ප්‍රතිජීවක ඖෂධ භාවිත කළ හැකියි. ආහාර ග්‍රෑම් 100කට නයිට්‍රොෆියුරන්ස් මිලිග්‍රෑම් 120ත් 180ක ප්‍රමාණයක් එකතු කර හොඳින් මිශ්‍ර කර උදේ හවස ලබා දීම මේ දින 7ක් 10ක් අතර ලබා දීම කළ යුතුය. ඒ වගේම ක්ලෝරෝ ටෙට්‍රාසයික්ලින් මිලිග්‍රෑම් 10ක් ජලයක දිය කර දින 5ත් 7ත් අතර කාලයක මසුන් තියන්න පුළුවන්. ඒ වගේම සල්ෆා තයසෝල් මිලිග්‍රෑම් 250ත් 300ත් ආහාර ග්‍රෑම් 100ක එකතු කර හොඳින් මිශ්‍ර කර ලබා දීම. මේ මිශ්‍රණය උදේ සවස ලෙස දිනකට දෙවරක් 3 වරක් 5 වරක් ලබා දීම කරන්න පුළුවන්. ඊට පස්සේ මීට අමතරව සල්ෆෝනාමයිඩ් ඔක්සි ට්‍රෙක්ටාසයික්ලින් ක්ලෝරොෆිනෝකෝල් ආදියද භාවිත කරන්න පුළුවන්. ක්ලෝරොෆිනෝකෝල් ආදිය ඒ වගේ දේවල් භාවිත කරන්න පුළුවන්. හරි. ඉතින් ඔකට මතක තියාගන්න මේ බැක්ටීරියා රෝගෙදි ප්‍රධාන වශයෙන් ගන්න ඔය නයිට්‍රොෆියුරන්ස් වගේ දේවල් මම තව කෙටි කරලා තව පහතදී මේ ඔක්කොම ඉවරනාට පස්සේ ඒවට ඒ රෝග වලට ගන්න පුළුවන් ඖෂධ මොනවද කියලා මම කෙටියෙන් දාලා තියෙනවා. ඒතර බලා ගන්න මෙතනදී මම හිතන්නේ අපහදී වීමක් වෙන්නේ නැහැ. ඉතින් මේවා තමයි නයිට්‍රොෆියුරන්ස් ඒවයි කිමිකල් තමයි ගොඩාක් දුරට බැක්ටීරියා ප්‍රතිකාර සඳහා ගන්න ඕවා එන්න පුළුවන්. ඒ වගේම බැක්ටීරියා රෝග පාලනය හා වළක්වා ගැනීම. ටැංකියේ ජලය මනා ලෙස කළමනා කිරීම. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් අර ජලයේ pH එක අපි ගත්තොත් එම උෂ්ණත්වය ඇමෝනියා ප්‍රමාණය මේ වගේ දේවල් අනිවාර්යෙන් හොඳට කළමනාකරණය කරන්න ඕනේ. ඒ වගේ මස ටැංකිය නිරන්තර පරීක්ෂා කිරීම ලක් කිරීම. රෝගී මසු සිටිනම් වහාම ටැංකිය ඉවත් කිරීම. ටැංකිය පතුලේ කාබන ද්‍රව්‍ය හා ආහාර ඉවත් කිරීම. ඕලම අනිවාර්යයෙන්ම මේ ටැංකිය නිරන්තරයෙන් හොඳට පරීක්ෂා කරන්න ඕනේ. මොකද රෝගී මසයේ කිට දුටු සැනින් අපි එම මත්ස්‍යයා වෙනත් ටැංකියකට එහෙම නැත්නම් අපි මේ රෝගී මසුන් සඳහා වෙන් වෙච්ච ඒ මස ටැංකියට යොමු කරන්න ඕනේ. මොකද අනිත් මත්ස්‍යයන්ට ඇති වෙන්න පුළුවන්. මොකද අනිත් මත්ස්‍යයන්ට බෝ වෙන්න පුළුවන්. මොකද මේවා ආසාදිත රෝග කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ තවත් මාළුවෙක්ගෙන් තවත් මාළුවෙකුට යන්න පුළුවන්. ගෝල්ඩ්ෆිෂ් මාළුවෙකුට රෝගයක් තිබ්බොත් අනිත් ගෝල්ඩ්ෆිෂ් මාළුවාට යන්න පුළුවන්. ඒ කියන්නේ මෙම රෝගයේ දුටු සැන එහෙම තමයි යම් මත්ස්‍යයෙකුගේ රෝගයක් දුටු සැනින් ඉවත් කරලා දාන්න ඕන. හරි? එහෙම නැත්නම් අනිත් වෙනත් ටැංකියකට දාන්න ඕන. ඒක තමයි මේ සරලම කියන්නේ. ඒ වගේමයි පතුලේ තියෙන මේ කාබන ද්‍රව්‍ය ආහාර ඒ වගේ දේවල් ඉවත් කිරීම සිදු කරන්න ඕනේ. මොකද ඒවා අනවශ්‍ය විදිහට දුනොත් ඔය ඇමෝනියා වගේ සාන්ද්‍රණය ඉහළ යන්න පුළුවන්. ඒ වගේ මසුන් ප්‍රවාහනය කිරීමේදී පීඩාවටපත් වීමෙන් වළක්වා ගැනීම. අධික උෂ්ණත්වය හෝ අධික සීතලෙන් වළක්වා ගැනීම. දැන් අපි ගත්තොත් එimhe දැන් තවත් ස්ථානෙට තවත් ස්ථානයකට මාළු අරන් යනවා. අභිජනනාගාරයක සිට ඔන්න අරන් යනවා තවත් ප්‍රදේශයකට. අපි හිතමු යාපනය අභිජනනාගාරයක සිට ඔන්න අරන් යනවා නුවර වෙත. එතකොට එන ගමන් මාර්ගයේ මේ අධික උෂ්ණත්වය, හරි ගැස්සීම්, හරි සීතල විවිධ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින්
මේ තත්ත්ව මග හැරලා හරි ඒ සුදුසු විදිහට මේවා ප්‍රවාහනය කරන්න පුළුවන් නම් මේ මසුන් ඒක ගොඩක් මසුන්ගේ රෝග වළක්වා ගැනීම නිසා බැක්ටීරියා රෝග වළක්වා ගැනීමට මෙතන රෝග වළක්වා ගැනීමට ලොකු පිටුහලක් වෙනවා කියලා තමයි මේ කියන්නේ. ඒ වගේම ටැංකිය තුළ ශරීර ආරක්ෂක තත්ත්ව දියුණු කිරීම. ඒ කියන්නේ මම අනවශ්‍ය විදිහට ඉතින් මේ මන්ගේ මලාප ද්‍රව්‍ය රැස් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. හරි ඒක තමයි ඉතින් ශරීර ආරක්ෂක තත්ත්වයට දෙ වෙන්නේ. ඒ වගේම ඒවා පිරිසිදුව තියා ගන්න ඕන හැම වෙලේම මේ අපි ගත්තොත් එම මේ ටැංකිය තුල තියෙන ජල පැලෑටි ඒවා හැමදේම පිරිසිදු තියා ගන්න ඕන. ඉතින් ඕවා තමයි ශරීර ආරක්ෂක තත්ත්වයට දියුණු කරන් තියෙන්නේ. ඒ වගේම අවසානයේ රෝගී මසුන්ගේ ටැංකි නැවත භාවිතා කරන්නේ නම් ඒවා විෂ බීජ හරණයට ලක් කර භාවිතා කිරීම. උදාහරණ ටැංකි ක්ලෝරින් යොදා ජීවාණු හරණ කිරීම. ඕනමයි. දැන් කලින් වගාවකදී රෝගී වෙලා හිටපු මාළුවෙක් හිටියා නම් නැවත ඒ ටැංකිය භාවිතයේදී හරි වෙනත් වගාවක් සඳහා වෙනත් එහෙම තමයි අලුතෙන් නැවත එම ටැංකිය මර පරණ ටැංකිය භාවිතා කරනවා. ඒ ටැංකිය අනිවාර්යෙන් ඔහේ වතුර දාලා එහෙම නිකන් ආව ගියාට ඒවා මේ මාළු ඇති කරන්නේ නැහැ. හරි ඒවා විස බීජ හරණයට ලක් කරන්න ඕන. මොකද ශුද්ධ ජීවීන් තොර කරන්න ඕන. විස බීජ හරණය කරනවා කියන්නේ ශුද්ධ ජීවීන් තොර කරන්න ඕන. ඉතින් ඒ සඳහා ටැංකි ක්ලෝරින් යොදා ජීවාණු හරණය කිරීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ශුද්ධ ජීවීන්ගේ තොර කිරීමක් කරන්න පුළුවන්. රයිට්. අපි ඊළඟ කොටස යමු. ඔන්න ළමයි වෛරස. බැක්ටීරියා ගැන කතා කරා වෛරස. මත්ස්‍යයෙකුගේ වෛරස් රෝගී අවස්ථාවට ග්‍රාහීවට පහත ලක්ෂණ පෙන්වනවා. ඕ ළමයි. අර බැක්ටීරියා වගේ තමයි මේ වෛරස කියන්නේ ශුද්ධ ජීවියෙක්. අපි පියවිය හැට පේන්නේ නැහැ. හරි? ඉතින් ඕකට මතක තියාගන්න. මත්ස්‍යයෙකුගේ වෛරස් රෝගී අවස්ථාවට ග්‍රාහීවට පහත ලක්ෂණ පෙන්වනවා. ආක්‍රමවත්ව පිහිනීම. ඔව් ඒ කියන්නේ සාමාන්‍ය පිහිනීම ගැන කතා කරොත් අර ක්‍රමානුකූල පිහිනීමක් නෙවෙයි තියෙන ආක්‍රමවත් පිහිනීම. ඒ වගේම විකෘති ඇති. විවිධ විකෘති ඇති වෙන්න ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අසාමාන්‍ය ගැටිති ඇති වෙන්න පුළුවන්. අර ඩ්‍රොප්සි තත්ත්ව වගේ අසාමාන්‍ය ගැටිති ඇති වෙන්න පුළුවන්. ඔය ඉන්නෝ වගේ ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉදිමී ගිය ස්ථාන ඇති වෙන්න පුළුවන්. හරි? ඉදිමීලා තියෙනවා වගේ සාමාන්‍ය ඉදිමී ගිය ඔය සම ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන්. හරි? ඔය වෛරස් කාරකමෙන් සෑදෙන රෝග. මත්ස්‍ය පැපොල, ෆිෂ් පොක්ස් කියලා කියනවා. ඒ වගේ ලිම්ෆෝසිස්ටික්ස් රෝගය. හරි? මේවා මතක තියාගන්න වෛරස් වලින් ඔන්න හැදෙන රෝග දෙක මත්ස්‍ය පැපොල ලිම්ෆෝසිස්ටික්ස් කියන රෝගය. ප්‍රතිකාර කිරීම. වෛරස් රෝග ආසාදනයේ සිදු වූහොත් ප්‍රතිකාර කිරීමෙන් සුව කළ නොහැක. එම නිසා ප්‍රතිකාර කළ ඖෂධ ලබා දීමෙන් ප්‍රතිකාර ලෙස ඖෂධ ලබා දීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට අපහසුයි. වෛරස් රෝග සඳහා ළමයි බෙහෙත් නැහැ. හරි? ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි රෝගය හැදෙන්න කලින් මොවුන් පරිස්සමෙන් බලා ගන්න එක. හරි? ඉතින් බලමු මේ වෛරස් රෝග පාලනය හා වළක්වා ගැනීම කොහොමද කරන්න කියලා. මසුන් වගා කරන ටැංකි ජීවාණු හරණය කරන්න පුළුවන්. මම කලින් කතා කරා. ඒ වගේ මස් ටැංකි සඳහා පිටින් ලබා ගන්න සියලුම උපකරණ ද්‍රව්‍ය ජීවාණු හරණය කිරීම. අපි ගත්තොත් අතන්ගු එතනින් එහා ජල්ජ පැලෑටි. හරි? විවිධ දේවල් පිටින් ගන්න මේ අලංකරණය සඳහා මස් ටැංකි සඳහා භාවිත කරන ඔය ගල් වර්ග හැමදේම හොඳට ජීවාණු හරණය කරලා ගන්න ඕන. මොකද දැන් තවත් ටැංකියක තිබ්බ ජල පැලෑටියක් දාන්නේ නැහැ තවත් ටැංකියක් සඳහා අලංකාරය සඳහා. මොකද ඒ ටැංකියේ යම් වෛරස් ආසාදනයක් තිබ්බොත් අර ඒ කියන ටැංකියේ වෛරස් ආසාදනයක් තිබ්බොත් B කියන ටැංකියටත් එන්න පුළුවන් ඒ මගින්. ඒ කියන්නේ තවත් ටැංකියක තියෙන ජල පැලෑටියක් තවත් ටැංකියට දාන්නේ නැහැ. එහෙම දානවා නම් අනිවාර්යෙන් ජීවාණු හරණය කරන්න ඕන. හරි? ඔක තමයි කියන්නේ. රෝගයේ ආසාදිත ටැංකිය වල බිත්ති හා ටැංකි පතුල විෂ බීජ හරණය. ඔව් අනිවාර්යෙන්ම රෝගයේ ආසාදනය වෙලා තිබ්බේ මත්ස්‍ය ටැංකිය වල බිත්ති හා ඒ ටැංකි පතුල හොඳට විෂ බීජ හරණය කරන්න ඕනේ. ඒ සඳහා මොනවාරි රසායන ද්‍රව්‍යයක් සුදුසු රසායන ද්‍රව්‍යයක් යොදා ගන්න ඕනේ. රෝගී ආසාදිත ටැංකියේ සිට වෙනත් නිරෝගී ටැංකි වල ජලය ප්‍රවාහනය කරලීමෙන් වැළකීම. ඕලම අපේ ලේසියට රෝගී ඒ ආසාදිත ටැංකින් ඉඳන් තවත් ටැංකියකට එහෙම නැත්නම් ලේසියට හෝ නොදැනුවත්කමට මාස රෝගයක් ඇතිලා තියෙන ඒ ටැංකියට තවත් ටැංකියකට කවදාවත් මාළු මේ ජලය මාරු කරන්නේ නැහැ. මොකද ඒ ජලයේ තියෙන පුළුවන් මේ විවිධ ඒ වෛරස් ඒ ආසාදන එහෙම නැත්නම් ඒ වෛරස් තියෙන්න පුළුවන්. ඒතකොට ඒ වෛරස් වලින් අර නිරෝගී මත්ස්‍යය සඳහා ඒ ආසාදන සත්‍ය ඇතිවෙන්න පුළුවන්. මොකද ආසාදිත කියලා කියන්නේ ආසාදනය වෙනවා. ඒ කියන්නේ ගෝල්ඩ්ෆිෂ් මත්ස්‍යයකට වෛරස් රෝගය අනිත් ගෝල්ඩ්ෆිෂ් මාළුවාට ඇති වෙනවා. ඉතින් ඕක තමයි ආසාදිත රෝගවල තත්ත්වය. ඉතින් ඒකින්ද තමයි අර ඒ කියන ටැංකියේ ජලය එහෙම නැත්නම් ඒ කියන රෝගී එහෙම නැත්නම් ආසාදිත මත්ස්‍ය හිටපු ටැංකියේ ජලය B කියන ටැංකියට දාන්නේ නැත්තේ. හරි? ටැංකිය තුල මසුන් පීඩාවටපත් වීම වැළැක්වීම. ඉතින් අපි ගත්තොත් එමු ජලයේ තියෙන උෂ්ණත්වය pH වගේ ඉතින් ඒ වගේ තත්ත්ව තමයි. හරි? ඉතින් ඒවා තමයි ඔය ටැංකිය තුල මේ මසුන් පීඩාවටපත් වීම වැළැක්වීම කියලා කියන්නේ. බොහොම සරලයි. එහෙනම් අපි ඊළඟ කොටස යමු. ඔලමයි.
දැන් අපි වෛරස් ගැන කතා කරා. දැන් තියෙන ළමයි දිලීර. දිලීර ගැන කතා කරන් තමයි තියෙන්නේ. ඉතින් දිලීර කියන්නේත් ශුද්‍ර ජීවියෙක් පිය ඇතුළට පේන්නේ නැහැ. නමුත් අර ගොඩක් ඇතිවීමේදී ඔය ශරීර මේ පුළුන් වගේ අර පුල්ලි වගේ ඇති වෙනවා. ඉතින් ඒව තමයි අපි දකින්නේ දිලීර කියලා. පුස් කියලා කියන්නේ සරලව. ඒක තමයි දිලීර වශයෙන් අපි මේ හැදින්නේ නේ. මාළුන්ගෙන් එහාට කියලා කතා කරොත් ඔය පාන් වල ඇති වෙන්නේ පුස්. ඉතින් ඒව දිලීර කියලා ළමයි කියන්නේ. හරි. දිලීර මගින් රෝගයක් ආසාදනය හොත් පහත ලක්ෂණ නිරීක්ෂණය කළ හැකියි. සුදු පැහැති පුළුන් වැනි දෑ ශරීර මත ඇති වීම. අර මං කිව්වේ පුළුන් වගේ දේවල් ඇති වෙනවා කියලා කියන්නේ. මං කිව්වා මීට කලින්. සුදු පැහැති පුළුන් වැනි දෑ ශරීර මත ඇති වීම. සුදු පාට පුළුන් වැනි දෑ ජලක් ලෝම මතද ඇති වීම. අර කර්මල්ලේ ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ මේ දිලීර රෝගයක් නම්. ඉතින් ওই ලක්ෂණ දෙකෙන් අපිට අඳුර ගන්න පුළුවන්. පැහැදිලිව දිලීර රෝග නම් අඳුර ගන්න හරියම ලේසි. හරි ඒක තමයි කියන්නේ. ප්‍රධාන දිලීර රෝග. දිලීර කාරකමෙන් පහසඳන රෝග ප්‍රධාන වශයෙන් ආසාදනය වේ. සැප්‍රෝ ලෙග්නියෝසිස් රෝගේ, ඒ වගේම ජලක් ලෝම කුණු වීමේ දිලීර රෝගේ, අභ්‍යන්තර දිලීර රෝගේ, ඉන්ටර්නල් ෆංගස් කියලා කියනවා. හරි. අපි බලමු ප්‍රතිකාර මොනවද කියලා. මත්ස්‍යයන් සතා දිලීර රෝග ආසාදනය වූ විට පහසඳන රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් සුව කරගත හැකියි. සාමාන්‍ය ලුණු ග්‍රෑම් 15-20ක් පමණ ජලය ලීටරය එකතු කර සාදාගත් ද්‍රාවණය තුල මසුන් විනාඩි 10ත් 45ත් අතර කාලය තැබීම. ඒ වගේ මෙතනින් බ්ලූ මේ මම මේ වචන හොඳ මතක තියාගන්න. මෙතනින් බ්ලූ ග්‍රෑම් එකත් ජල ලීටරය දිය කර සාදා ගන්නා සාන්ද්‍ර ද්‍රාවණයකින් මිලිටර් එකක් ජල ලීටරයකට එකතු වනසේ සාදාගත් ද්‍රාවණය මසුන් දින 4ත් 5ත් අතර කාලයක් තබන්න පුළුවන්. මීට අමතරව තමයි පොටෑසියම් පර්මැංගනේට් භාවිත කරන්න පුළුවන්. ඉතින් හොඳ දිලීරනාශක තමයි පොටෑසියම් පර්මැංගනේට් මැග්මා නේට් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ රසායන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් අපිට පුළුවන් දිලීර රෝග සුව කරගන්න. හරි. මොකද අපි දැන් මීට ඉහතදී කතා කරපු වෛරස් ආසන්න රෝග නම් සුව කරන්න බෑ කියලා කිව්වා. නමුත් දිලීර රෝග, බැක්ටීරියා රෝග අපිට සුව කිරීමක් කරන්න පුළුවන් ඒ නියමිත ප්‍රතිකාර සිදු කිරීමෙන්. හරි. එහෙනම් අපි ඊළඟ කොටස යමු. ඕනමයි. වළක්වා ගැනීම. මේ දිලීර රෝග කොහොමද ආවොත් වළක්වා ගන්න කියලා අපි දැන් කතා කරමු. මස ගොවිපළ පිටතින් ගෙනෙන මසුන් හොඳින් ජීවාණුවන් ලක් කිරීම කරන්න පුළුවන්. ඔව් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මත්ස්‍ය අභිජානාගාරයේ නැත්නම් මත්ස්‍ය ඒ වගා කරන තැන පිටතින් අලුතෙන් ගේන්න පුළුවන් නේ. ඉතින් ඒ පිටතින් ගේන මාළු මත්ස්‍යයන් ජීවාණුහරණය කරලා අපේ ඒ ටැංකිය තුලට හඳුන්වා දීම කරන්න පුළුවන්. මොකද අර ගෙනාවමත් එකවරම හඳුන්වා දෙන්නේ නැහැ. යම් කාලයක් නිරෝධායන ටැංකිය තුල තියලා තමයි යම් කාල සීමාවක් දවස් 7ක් වගේ කාල සීමාවක් තබලා තමයි මසුන් අපි ලබා අපි මේ අපේ අනිකුත් මාළුන් ටැංකිය වල අලුත් මාළුන් හඳුන්වා දෙන්නේ. මත්ස්‍ය පොකුණු ටැංකිය තුල කාබන් ද්‍රව්‍ය එකතු කිරීමෙන් වැළැක්වීම. එකතු වීමෙන් වැළැක්වීම. අපි ගත්තොත් එimhe ළමයි ඔය අනවශ්‍ය කෑම ඒ වගේ දේවල් ඉතින් යා ජල බැලෑටි වල තියෙන ඒ කොටස් ඒ වගේ දේවල් අනවශ්‍ය ලෙස එකතු වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම ජලය තුල ඇල්ගී වර්ධනය වළක්වාලීම ඒ මගින් පුළුවන් දිලීර රෝග වළක්වා ගන්න. ඒ වගේ මස ටැංකිය හොඳින් වාතනය කරලත් පුළුවන්. ඒ වගේ මස ටැංකිය වල ජල ද්‍රාව්‍ය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම වළක්වන්න පුළුවන්. ඒක තමයි දිලීර රෝග වැළැක්වීම සඳහා ගන්න පුළුවන් පියවර. right. ඊළඟ කොටස යමු. පරපෝෂිත ආසාදන. ඔව්. මේ පරපෝෂිත දන ළමයි ශුද්ධ ජීවීන් වගේ නෙමෙයි. සාමාන්‍ය පියවි ඇසට පේනවා. හරි? පේනවා සාමාන්‍ය පියවි ඇසට පරපෝෂිත පේනවා. ඔව් බලමු මේ පරපෝෂිත කියන්නේ මොකක්ද කියලා. මෙහිදී පරපෝෂිතයන්ගේ භෝජන රටාව මත ප්‍රධාන කාර්ය දෙකට බෙදී. අභ්‍යන්තර පරපෝෂිතය. ඔලමයි. පරපෝෂිතයන් කියලා කියන්නේ එතන පෝෂිත. ඒ කියන්නේ අනුන්ගෙන් පෝෂණය වන පරපෝෂිත. හරි? අනුන්ගෙන් පෝෂණය වෙන. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කිනි තුළුලා. හරි? අර බල්ලගේ ඇඟේ ඉන්න බලු මැක්කා. ඌත් පරපෝෂිතෙක්. ඒ කියන්නේ බල්ලා ඉන්නවා. බල්ලගේ ඇඟෙන් තමයි ලේ උරා බීලා එහෙම නැත්නම් රුධිරේ උරා බීලා ඒ පරපෝෂිත එහෙම නැත්නම් ඒ මැක්කා ආහාර ලබා ගන්න. ඒ කියන්නේ අනුන් යටතේ තමයි ජීවත් වෙන්නේ. අර අනුන්ගේ එළියෙන් අනුන්ගේ පහනින් එළිය බැලුවා වගේ. හරි? ඒ කියන්නේ බල්ලෙක් ඉන්නවා. දැන් මේ මාළු ගැන පැත්තකට දාලා මම මේක පැහැදිලි කරන්න යන්නේ. ඔන්න බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලගේ ඇඟේ මැක්කෙක් ඉන්නවා. හරි? එතකොට මැක්කා මොකද්ද? පරපෝෂිතය. දැන් පැහැදිලිනේ. හරි? අර අනුන්ගෙන් තමයි යැපෙන්නේ. ඕක තමයි පරපෝෂිත කියලා කියන්නේ. එතකොට මේ පරපෝෂිතයෝ අභ්‍යන්තර පරපෝෂණය සහ බාහිර පරපෝෂිතයෙන් කියලා කොටස් දෙකකට බෙදෙනවා. හරි? එතකොට මේ මත්ස්‍යයන්ටත් පරපෝෂිත ආසාදන. ඒ කියන්නේ මත්ස්‍යයාගේ ඇඟ තුල ජීවත් වෙනවා නම් යම් සතෙක් මත්ස්‍යයාට හානි කරමින් හරි? එහෙම නැත්නම් මත්ස්‍යයාගේ රුධිරේ එහෙම නැත්නම් මත්ස්‍යයාගේ ඒ ශරීරයේ කොටස් ආහාරට ගමින් ජීවත් වෙනවා නම් ඔවුන් පරපෝෂිතයින් කියලා කියනවා. ඉතින් ඒ පරපෝෂිතෙන් අභ්‍යන්තර සහ බාහිර පරපෝෂණය කියලා කොටස් දෙකකට බෙදෙනවා. හරි? අභ්‍යන්තර පරපෝෂණය කියන්නේ මොකක්ද කියලා බලමු. මොවුන් මත්ස්‍යයන්ගේ ශරීරයේ අභ්‍යන්තරයේ සිට පෝෂණය වෙමින් මසුන්ට හානි කිරීම සිදු කරනවා. උදාහරණ වටපණුවන් සහ පටපණුවන්.
ඔව් අපේ තර ඉන්නවනේ කියන්නේ අපේ දැන් මේ මිනිස්යාන්ගේ ගත්තත් අභ්‍යන්තර කියලා කියන අපේ ඒ ශරීරය තුළ පණුවෝ එහෙම ඉන්නවා. ඔය පටි පණුවෝ කියලා එහෙම ඉන්නවා. ඉතින් ඒ ඉඳ තමයි ඔය පණු බෙහෙත් එහෙම අපි ලබා ගන්න. හරි. ඉතින් ඒ ජීවින්ට කියන්නේ ඒ කියන්නේ ශරීරයේ මෙහෙම තමයි මාළුවෙක්ගේ ඇඟ ඇතුලේ ජීවත් වෙනවා නම් ඔවුන් පරපෝෂිතින් කියලා අභ්‍යන්තර පරපෝෂිතින් කියලා කියනවා. හරි. ඉතින් මම මේ ළඟදී අර මේ අන්තර්ජාල වැකී මේ අන්තර්ජාලයේ මුත් මම කියුවා මේ ළඟදී එක් කොහොද රටක ඉන්නවා ඒ මාළුවේ දැන් මම මෙතන වැඩි විස්තරයක් මේ කියන්නේ අභ්‍යන්තර පරපෝෂිතය යටතේ කොහොම හරි අර ඒ පරපෝෂිතයා මේ පරපෝෂිතයා විසින් මාළුවාගේ මුඛය ඇතුළට රිංගලා ඒ මාළුවාගේ ඒ දිව ආහාරට ගනිමින් දිව එහෙම නැත්නම් ඒ රුධිරය උරාබමින් ඒ කට ඇතුලේ එහෙම නැත්නම් මාළුවාගේ කට ඇතුලේ ඒ රුධිරය උරාබමින් දිව කොහොම හරි වට්ටලා දිව හපලා වට්ටලා ඉවලා දිව විදිහට ක්‍රියා කරන්නේ අර පරපෝෂිතයා. ඉතින් රුධිරය උරාබමින් දිව විදිහට ක්‍රියා කරන අර මස්තයා ගන්න ආහාර ටික එහෙම හෙට මෙහෙට ආඹරමින් ඒ දිවේ කාර්තාවය අර පරපෝෂිතයෙන් මේ සිද්ධ කරනවා. ඉතින් අන්න ඒ වගේ පරපෝෂිතය තමයි අභ්‍යන්තර පරපෝෂිතය කියලා කියන්නේ. කියන්නේ ශරීරය ඇතුලේ ඉන්නේ. හරි උත් අභ්‍යන්තර පරපෝෂිතය තමයි හරි. ඉතින් මහ පුදුමාකාර සත්තු ඉන්නේ. හරි. මොකද අනුන්ගෙන් තමයි දැන් සත්ත්ව ලෝකෙත් ඉන්නවා. එහෙම අනුන්ගෙන් තමයි යපෙන්න බලන්නේ. හරි. ඒ වගේ ඉන්නවා. බාහිර පරපෝෂිතය. මසුන්ගේ ශරීරයේ බාහිර කොටස් වල සිට රුධිරය උරාබීම සිදු කරයි. මෙදින් ළමයි. ඔව්. ලර්නියා ආගියුලස්. හරි. බාහිර පරපෝෂණය සඳහා උදාහරණ කියන්නේ අර මං කතා කරා වගේ අර බලු මැක්කෝ වගේ හරියට. හරි. ඒ කියන්නේ මාළුන්ගෙත් එළියේ ඉන්නවා. එහෙම නැත්නම් මාළුන්ගෙත් සම මතු පිට එහෙම නැත්නම් ශරීරයේ බාහිර කොටස් වල රුධිරය උරාබෙමින් මොවුන් ජීවත් වෙන සත්තුන් තමයි ඔය බාහිර පරපෝෂිතයන් කියලා කියන්නේ. ලර්නියා ආගියුලිස්. හරි. පරපෝෂිත රෝග ආසාදනයේදී පහත ලක්ෂණ නිරීක්ෂණය කළ හැකියි. මත ශරීර ටැංකිය බිත්ති මත ඇතිල්ලීම. නෝමයි. දැන් බාහිර පරපෝෂිත ආසාදනයේදී එහෙම ගත්තොත් මේ මත්ස්‍යයාගේ ශරීරයේ මතු පිට හරි එළියේ මේ මුන් එල්ලිලා එන්න පුළුවන්. හරි. මේ ලර්නියා ආගියුලිස් වගේ සත්තු. ඉතින් අර මාළුවාට හරි අපහසුයි. ඉතින් කොච්චරත් මේ මාළුවා කරන්නේ අර ටැංකිය වල මේ ශරීරයේ අතුල්ලනවා. හරි. අතුල් තමයි ඉන්නේ. හරි. හරි අපහසුයි. ඒ වගේම පිදානේ විවෘත කිරීම. අර මාළුවාගේ තියෙන මේ ඒ කොටස් ඒ කර්මල් ඒ වගේ දේවල් විවෘත කරනවා. හරි. හරිම අපහසුයි. අපහසුයෙන් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ වගේම සම අපහැදිලි වීම. හරි. මොකද සම මතු පිට එහෙම නැත්නම් බාහිර පරපෝෂණ සම මතු පිට ඇලිලා ඉන්න පුළුවන්. ඉතින් එතකොට අර සම ටිකක් අර අපි දකින්න පාට නෙවෙයි තියෙන්නේ. අර පරපෝෂිතයාගේ පාට පැහැ තමයි පේන්නේ අපිට. හරි. ඔව් ජලයේ ඉහළ පෘෂ්ඨයට පැමිණ ශෝෂණය කිරීම. ඉතින් මේ මොකද ජලයේ ඉහළ පෘෂ්ඨයට එනවා කියන්නේ ඔවුන් අර ශෝෂණ අපහසුතාව වලින් තමයි පෙළෙන්නේ. හරි කියන්නේ ඔක අභ්‍යන්තර පරපෝෂණයෙන් තමයි ගොඩාක් දුර එන්න පුළුවන්. මොකද ශෝෂණ අපහසුතාවකින් ඉන්නවා කියලා තමයි කියන්නේ. හරි. ඒ කියන්නේ ජලයේ ඉහළ පෘෂ්ඨයට ඇවිල්ලා ශෝෂණය කරනවා කියලා කියන්නේ. හරි. ඔවුන්ට අර ශෝෂණ අපහසුතාව තියෙන්නේ. ප්‍රධාන වශයෙන්. හරි. ඒක තමයි ඔය පරපෝෂිත රෝග ආසාදනයේදී නිරීක්ෂණය කරන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ ටික තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ කොටස යමු. ඊට අමතරව තමයි ශරීරයෙන් අධික ලෙස ශ්ලේෂ්ම ස්‍රාවයෙන්. ඔය ශරීරයෙන් හොදි වගේ දෙයක් පිට වෙන්න පුළුවන්. ඒ වගේම උදරය ඉදිමීම. ඒ වගේ සුදු පොල්ලි ඇතිවීම, මසුන් අපහසුයෙන් පෙළීම. හරි. මොකද හරිම අපහසුයෙන් තමයි මේ මාළු ඉන්නේ. මොකද පරපෝෂිත ආසාදනය වගේ. මොකද තමන්ගේ ශරීරය තුළ තවත් ජීවියෙක් වෙසනවා කියලා කියන්නේ ඒක හරි අමාරුයි. හරි. සුදු පුල්ලි ඇති වෙනවා. ඒ වගේම උදරය ඉදිමීම ඒ වගේ තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. මොකද ඒ උදරයේ ඉදිමීම වගේ දේවල් නම් ඇති වෙන්නේ අර අභ්‍යන්තරයි පරපෝෂණය හින්දා. ඔව් ප්‍රධාන පරපෝෂිත ආසාදන. ඔව් පරපෝෂිත නිසා ප්‍රධාන වශයෙන් පහත රෝගී තත්ත්වයන් ඇති කරයි. සුදු පුල්ලි රෝගය. එහෙනම් white spot කියලා කියනවා. ටෙට්‍රාහයිමනෝසිස් රෝගය. ඔන්න ඔය රෝග නම් හොඳට මතක තියාගන්න. ටෙට්‍රාහයිමනෝසිස් රෝග මේ රෝග හොඳට මතක තියාගන්න. මේ හරි ටෙට්‍රාහයිමනෝසිස් සුදු පුල්ලි රෝගය ඒ වගේ දේවල් හොඳට මතක තියාගන්න එන්න පුළුවන්. හරි. ට්‍රයිකෝඩිනෝසිස් රෝගය. ඒ වගේම කයිලෝඩොනෙලෝසිස් රෝගය. ඒ වගේම පශ්මදර නිසා හට ගන්නා රතු තුවාල රෝගය. ස්ප්‍රයි රොනියොලියෝසිස් රෝගය. ඒ වගේම මත්ස්‍ය මාංශ පේශි තුල සිදුවන මයික්‍රෝස්පොඩියා පරපෝෂිත ආසාදනය. හරි. ඔව් මත්ස්‍ය මාංශ පේශි තුල සිදුවන මයික්‍රෝස්පොඩියා පරපෝෂිත ආසාදනය. අනිවාර්යයෙන්ම පරපෝෂිත ආසාදනය යන්නේ සුදු පුල්ලි රෝගය, ටෙට්‍රාහයිමනෝසිස්, එහෙම නැත්නම් ඩ්‍රයිකෝඩිනෝසිස් කියන රෝග. ඒ ටික හොඳට බලා ගන්න. හරි. අනිවාර්යෙන් පැහැදිලිව අහන්න පුළුවන් රෝග තමයි ඔය පරපෝෂිත ආසාදනය යටතේ. හරි. මතන ඒ කොටස පැහැදිලි වෙන්නේ නැති. ඔව්. ප්‍රතිකාර. රෝග ආසාදනයෙන් පසු සුව කිරීම සඳහා පහත රසායන ද්‍රව්‍ය යොදා ගනී. මෙතනින් බ්ලූ
මිලිග්‍රෑම් 3ක් ජලය ලීටර එකතු කර දින 5ක් එම ප්‍රතිකාර කරන ලද ජලය තුල තැබීමෙන් සුදුබුලි රෝගය සුව කරගන්න පුළුවන්ලු. මෙතන බ්ලූ වගේ දේවල් මෙතනදී දාන්න පුළුවන්. එවන් ජලය ලීටර ලුණු ග්‍රෑම් 25 30ක් පමණ එකතු කරලා ඒත් මසුන් මිනිත්තු 15 30ක් පමණ තැබීමෙන් සාමාන්‍ය බාහිර බර පරපෝෂණ ඉවත් කරන්න පුළුවන්. කියන්නේ ශරීරයෙන් පිටත ඉන්නවා නම් අපිට වුන් අර ගැලවිලා ඉවත් වීමක් වගේ වෙනවා. ලුණු ද්‍රාවණ වල ගිල්වා දැමීම. මේ වගේම පොටෑසියම් ප්‍රොමැග්නේට් මිලිග්‍රෑම් දෙකත් පහත් ප්‍රමාණයෙන් ජලය ලීටර දිය කර මසුන් දින 5ත් 7ත් කාලයක් තැබීමෙන් බාහිර පරපෝෂණ ආසාදනය වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තවද පෝමිලින් මිලිග්‍රෑම් 200ක් ජලය දිය කර එකතු පැය කාලයක් මසුන් ඒ පෝමිලින් දියරේ තුල එහෙම නැත්නම් පෝමිලින් ද්‍රාවණය තුල තිබීමෙමුත් සාමාන්‍යයෙන් පරපෝෂණ එහෙම නැත්නම් බාහිර පරපෝෂිතින් ඉවත් කිරීමක් කරන්න පුළුවන්. මීට අමතරව අභ්‍යන්තර පරපෝෂණයෙන් පාලනය පහත රසායනික ද්‍රව්‍ය බාධා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆූෂා ලියෝඩෝන් ඒ වගේ මේබන් ඩැෂෝල් පයිපර්ෂන් සිට්‍රේට් වගේ දේවල් යොදා ගන්න පුළුවන්. මේවා නම් ගොඩාක් දුරට ඔය ආහාරත් එක්ක කලවම් කරලා තමයි ලබා දීමක් කරන්න වෙන්නේ. මොකද අභ්‍යන්තර පරපෝෂිතින් ඉවත් කිරීමට නම් මොකද අර මම කලින් කතා කරා මොකද පණුවන් වගේ විශේෂ. හරි. මොකද මාළුන්ගෙත් ඉන්න පුළුවන් පණුවන්. ඇඟ ඇතුලේ මොකද අපේ ඉන්න වගේ මාළුන්ගෙත් ඉන්න පුළුවන්. ඉතින් මේවා අයිවත් කරන්න ඉතින් අර ගොඩාක් අර පණු බෙහෙත් වගේ තමයි මේ දෙන්නේ. හරි. රයිට්. එහෙනම් මම හිතන්නේ ඒක පැහැදිලි ඇති පරපෝෂිතයන් ගැන එහෙම තමයි මත්ස්‍යයන්ට එන්න පුළුවන් රෝග පිළිබඳ දැන් ඔකට හොඳ පැහැදිලිවීමක් මම හිතන්නේ මෙතනදී ඇති වෙන්නේ නැති. ඊළඟ කොටසයක්. ඔන්න වළක්වා ගැනීම. පරපෝෂිත රෝග වළක්වා ගැනීම ගැන අපි කතා කරමු. මත්ස්‍ය ටැංකිය සඳහා භාවිත කරන සියලුම ප්‍රකාර ජීවාණු වර්ග කියනවා. මෙතෙන්දී ජල පැහැටි, වායු බට, අතංගු, ගල් යන ආදී සියලුම දේ අපි ජීවාණු හරණය කරන්න ඕනේ. නැත්නම් සුද්ධයෙන් තොර කරන්න ඕනේ. මසුන් පීඩාවටපත් වීම වැළැක්වීම. ජලයේ තුල උෂ්ණත්වය pH ගේ ඔක්සිජන් ප්‍රමාණය යන ආදී මසුන්ට ප්‍රශස්ත මට්ටම තබා ගැනීම. අනිවාර්යයෙන්ම මේ අපි මීට හිතේ කතා කරා ජලය තුල තියෙන උෂ්ණත්වය pH ගේ වෙන්න පුළුවන් ඔක්සිජන් ඒ වගේ දේවල් හොඳ ප්‍රශස්ත මට්ටම තියා ගන්න ඕන. රෝගී ආසාදිත මත්ස්‍ය ටැංකියක බිත්ති සම්පූර්ණයෙන්ම නියමාකාර විෂ බීජ හරණය කරන්න ඕන. මොකද ඒකෙමුත් අදහස් කරන්නේ තව ඉන්නව නම් මේ පරපෝෂිතයින් ඉන්න පුළුවන්. අනිත් මත්ස්‍යයන්ට ඒ පරපෝෂිත ආසාදන ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ නියමාකාර විෂ බීජ හරණයක් මේ ටැංකිය තුල කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒ වගේ රෝගී ආසාදිත ටැංකියේ ජලය වෙනත් ටැංකිය තුල ජලය පිළිබඳ අතුල් වීම වැළැක්වීම. මොකද මේ රෝගීට මසුන් ඉන්න ටැංකියක තියෙන ජලය වෙනත් ටැංකියකට එහෙම තමයි වෙනත් ජල පෙබේ වලට කවදාකවත් නිදහස් කරන්න හොඳ නැහැ. මොකද ඒ ජල පෙබේ තියෙන ඒ ජල පෙබේ කියන ඒ කියන ජල පෙබේ ආසාදිත පරපෝෂ ආසාදනයක් තිබ්බොත් ඒ ජලය වෙනත් එහෙම තමයි B කියන ජල පෙබේ වලට නිකුත් කරොත් ඒ ජල පෙබේ ඉන්න මාළු ටිකත් ඉවරයි. හරි. මොකද බෝ වෙන්න පුළුවන්. හරි. ඒක තමයි මේ කියන්නේ. ඒ වගේ නිරෝගී මසුන් පොකුණට ඇතු කිරීමට පෙර ජීවාණු වර්ණය කිරීම. අනිවාර්යයෙන්ම මේ මසුන් කොච්චර නිරෝගී වුණත් ඔවුන් අලුතෙන් පොකුණකට හඳුන්වා දෙනවා නම් ජීවාණු හරණය කිරීම සිදු කරලා ඒ හරි ක්‍රමවේද වලට අලුතෙන් හඳුන්වා දීමක් ඒ අලුත් මසුන් හඳුන්වා දීමක් කරන්න ඕන ටැංකිය වලට එහෙම නැත්නම් පොකුණු වලට කියලා තමයි කියන්නේ. ඒ මගිනුත් මේ රෝග බලක්වා ගන්න පුළුවන්. ඊළඟ කොටසේ. ඔලමයි. මේ ඔකට පේනවා. හරි. ඒතකොට ඔකට දැන් දන්නවා ඩ්‍රොප්සි ආසාදන තත්ත්වය බැක්ටීරියා වගේ තත්ත්වෙ හින්දා ඇති වෙන්නේ. හරි. ඒ වගේ වරල් කුමී මේ බැක්ටීරියා ආසාදන මත්ස්‍යෙක් ඉන්නවා. ඒ වගේ ටෙට්‍රාහයිමනෝසිස් ආසාදන ලක්කු මත්ස්‍යෙක් ඉන්නවා. ට්‍රයිකෝඩිනෝසිස් රෝගේ හටගත්ත මත්ස්‍යෙක් ඉන්නවා. ඒ වගේ ලිම්ෆෝසිස්ටිස් ආසාදන ලක්කු මත්ස්‍යෙක් ඉන්නවා. අපි මේ රෝග සියල්ලම කතා කරා. මම ඒකයි සරලව දැන් මේ පෙන්නන්නේ. ඔකටට මේ රූපසාරණ දැක්කම මේ මත්ස්‍යයන්ගේ තියෙන රෝග පිළිබඳ යම් අවබෝධයක් එනවා. හරි. ඒකයි මම මේ පෙන්නන්නේ. ඒ වගේ වාතාශ්‍රී දිමි මේ රෝගේ වැළඳුණු මත්ස්‍යෙක් මෙතනද ඔකටට පේනවා. හරි. ඉතින් මේ රෝග ගැන අපි කතා කරා සීලම රෝග පිළිබඳ අපි කතා කරා. තව ලොකු අවබෝධයක් එන්න තමයි මම මේ ඔකට මේ රූප සටහන් පෙන්වන්නේ. හරි. ඔව් අපි ඊළඟ කොටස යමු. ඔලමයි. ආසාදිත රෝග. මම මෙතනදී අර මම මීට පෙර පොඩක් බරට එහෙම නැත්නම් සැරට කතා කරපු ආසාදිත රෝග මේ වගේදී මම පොඩක් කැටි කරලා එහෙම නැත්නම් ෂෝට් කරලා දෙන්න තමයි උත්සාහ දරලා තියෙන්නේ. හරි. මොකද ඒකත් ඔය කටට වැදගත් වෙයි කියලා. මොකද බහුලවම ඇති වෙන්න පුළුවන් ආසාදිත රෝග සහ උන්ට වෙන ප්‍රතිකාර. මෙතෙන් තියෙන ළමයි අර මම කලින් කතා කරා මම නැවත මේ කතා කරන්නේ නැහැ. වරල් කුණු වීම රෝගය, කොරළ ඉලිප්පීම ගත්තොත් එහෙම බැක්ටීරියා වලින් තමයි මේ රෝග දෙකම ඇති වෙන්නේ. ඉතින් ප්‍රතිකාර විදිහට ගත්තොත් බැක්ටීරියා රෝග සඳහා ප්‍රධාන වශයෙන් නයිට්‍රොෆියුරන්ස් වැනි ප්‍රතිජීවක නිමිත මාත්‍රා ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ටෙට්‍රාහයිමනෝසිස්, ඩ්‍රයිකෝඩිනෝසිස් කියන රෝග දෙක පරපෝෂිත ප්‍රධාන වශයෙන් මෙතනින් බ්ලූ හෝ ෆෝමලින් නියමිත මාත්‍රාවට ලබා දෙන්න පුළුවන්. හරි. ඉතින් මම මේ සරලව තමයි මෙතනදී සරලව තමයි ලබා දෙන්න මම උත්සාහ කරලා තියෙන්නේ මේ වගේ වෙදිත්.
හරි නැතුව මම වෙනමම දෙයක් දෙන්න උත්සාහ කරේ. ඒ අපි කලින් කතා කරමු ආසාදිත රෝගම තමයි මෙතනදී ෂෝට් නෝට් එකක් වගේ තියෙන්නේ. හරි. ඒක ඔය කටියට පැහැදිලිම සඳහා තමයි මම දාලා තින්නේ. ඒ වගේ ලිම්ෆෝසිස්ටිස් රෝගය සහ වාතාශය දිවීම දෙකම වෛරස්. ඉතින් වෛරස් රෝග වලට අපි කතා කිව්වා ප්‍රතිකාර නැහැ කියලා. ඉතින් ප්‍රතිකාර නැත. ඒ වගේම සුදු පුළුන් රෝගය. මේක දිලීර රෝගයක්. සාමාන්‍ය ලුණු දානෙක ගිල්වා තියලා තිබීමේ මේ රෝග ඉවත් කරන්න පුළුවන්. ඉතින් මේ වගුව කටට බැලුවොත් ඔකට දැන් පේනවා බැක්ටීරියා රෝග සඳහා නයිට්‍රොෆියුරන්ස් දෙන්න පුළුවන්. ඒ වගේම පරපෝෂිත ආසාද සඳහා මෙතනින් බ්ලූ ෆෝමලින් ඒ නියුත මාත්‍රා ලබා දෙන්න පුළුවන්. ඒ වගේම දිලීර රෝග සඳහා සාමාන්‍ය ලුණු ද්‍රාවණයක වගේ ගිල්ලා තබන්න පුළුවන්. ඒවා වෛරස් රෝග සඳහා නම් ප්‍රතිකාර නැහැ. ඉතින් ඔකට මම හිතනවා මේක මේ ටික ෂෝට් නෝට් එකක් වගේ ඔකටට මතක තබා ගැනීම පහසුවට සඳහා මේ වගුව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. දැන් අපි ඊළඟ පාඩට යමු. ඕලමයි. මම මෙතනදී උත්සාහ කළා තියෙන්නේ මේ මත්ස්‍ය රෝග වළක්වා ගැනීම හා පාලනය. ඒ කියන්නේ පොදුවේ මේ ඇති වෙන මත්ස්‍ය රෝග වළක්වා ගන්න කොහොමද පාලනය කරන්නේ කොහොමද කියන දේ තමයි මම මෙතනදී දෙන්නේ පොදුවේ. ඒ කියන්නේ බැක්ටීරියා රෝගයක් ආවත්, දිලීර රෝගයක් ආවත්, වෛරස් රෝගයක් ආවත් පොදුවේ කොහොමද මේ පාලනය කිරීම සිදු කරන්නේ කියන එක තමයි අපි කතා කරන්නේ. මොකද අපි කතා කරා බැක්ටීරියා රෝගයක් ආව පාලනය කරන්නේ කොහොමද, දිලීර රෝගයක් ආවත් කොහොමද පාලනය කරන්නේ, ඒ වගේ අපි කතා කරා. නමුත් මෙතනදී මම පොදුවේ සමස්ත පොදුවේ ගත් කල රෝගයක් ආවම පාලනය කරන්නේ කොහොමද කියන එක කතා කරලා මෙතනින් වීඩියෝ එක අවසන් කරන්න තමයි යන්නේ. මත්ස්‍ය රෝගය වැළඳීම් පසු ඒට ප්‍රතිකාර කරනවට වඩා රෝගේ වළක්වා ගැනීම ඉතාම වැදගත්. අනිවාර්යයෙන්ම ළමයි මත්ස්‍ය රෝගයක් එන්න කලින් අනිවාර්යෙන් වළක්වා ගන්න. මොකද ආවට පස්සේ අපි කතා කරලා වැඩක් නැහැ. මොකද මත්ස්‍ය රෝගයක් එන්න කලින්ම තමයි උපරිමම අපි ඒක වළක්වා ගන්න ඕන. මත්ස්‍ය රෝගයක් එන එක. මොකද අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ආර්ථික වශයෙන් ලොකු බරපතල අර්බුදයක් එනවා මේ මත්ස්‍ය වගාවකදී මත්ස්‍ය රෝගයක් ආවොත්. මොකද ඒ සඳහා මොකද දැන් අපි ගත්ත වෛරස් රෝගයක් වේවා, දිලීර රෝගයක් වේවා, බැක්ටීරියා රෝගයක් වේවා මේවා ඉතා ඉක්මන ශනිකව යනවා. මුළු දැන් මාළු 1000ක් හිටියොත් මුළු මාළු 1000ම ආවරණය වෙන පාළදී ඉතා ශනිකව මේවා පැතිරී යනවා. ඉතින් ඒක ඉක්මන් පියවර ගන්න ඕන. ඉතින් රෝගේ වැළඳුනාට පස්සෙත් ඉක්මන් ප්‍රතිඵල මේ ඒවා ගන්න ඕන. ඉක්මන් ක්‍රියාමාර්ග හරි. ඊට වඩා හොඳම දේ තමයි මත්ස්‍ය රෝගයක් එන්න කලින් එහෙම නැත්නම් තමන්ගේ වගාවට මත්ස්‍ය රෝගයක් එන්න කලින් වළක්වා ගන්න එක. අපි බලමු කොහොමද වළක්වා ගැනීම සිදු කරන්නේ කියලා. පාසඳන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් රෝග වළක්වා ගත හැකියි. අංක 1 ටැංකිය හෝ පොකුණු වල ජලය ක්‍රමාල් ලෙස කළමනාකරණය. අපි මේවා කතා කරා කලින්. pH අගය, ඇමෝනියා සාන්ද්‍රණය ඒ වගේ දේවල්. මත්ස්‍ය ටැංකිය නිරන්තර පරීක්ෂා කිරීම ලක් කිරීම. මොකද රෝගී මත්ස්‍යයන් අඳුරාගෙන වෙනත් ටැංකිය වලට එහෙම නැත්නම් අර මේ සමස්ත මත්ස්‍ය ගහණයෙන් ඉවත් කිරීමට තමයි මේ මසුන් නිරන්තරයෙන් පරීක්ෂා කරන්නේ. මොකද රෝගී මසුන් හිටියොත් ඒ රෝගී මත්ස්‍යයන් අනිත් මාළුන්ටත් යන්න පුළුවන්. ඉතින් ඒක වැළැක්වීම සඳහා තමයි ඔය මත්ස්‍ය ටැංකිය නිරන්තරයෙන් පරීක්ෂා කරන්නේ. ඒ වගේම ටැංකිය වල රැඳී පවතින අතිරේක ආහාර ඉවත් කිරීම කරන්න පුළුවන්. මොකද ඇමෝනියා සාන්ද්‍රණය වගේ දේවල් ඉවත් වැඩි වෙන්න පුළුවන්. ඒක මසුන්ට ගැලුවා. ඒ වගේ ජෛව ආරක්ෂණ ක්‍රම භාවිතා කිරීම අපි කවදෝ පිටස්තර පුද්ලෙන් ගන්න හොඳ නැහැ. ඒ වගේ සතුන් ඔය බල්ලෝ පූසෝ ඒ සතුන්ගේ එන්න පුළුවන් පාරපෝෂිත ආසාදන වගේ දේවල් ඒ වගේම ඔය බැක්ටීරියා රෝග, වෛරස් රෝග ඒ හරහා එන්න පුළුවන් විවිධ මිනිස්සු හරහා. ඉතින් ඒ හින්දා ජෛව ආරක්ෂණ ක්‍රම භාවිතා කරන්න ඕන. එක් ටැංකිය සදා වෙනම උපකරණ භාවිතා කරන්න පුළුවන්. වෙන උපකරණ. දැන් එක ටැංකියක අතංගුවක් අනිත් ටැංකියට දාන්නේ නැහැ. එකම ටැංකියට එක ටැංකියට එක උපකරණ එක අතංගුවක්. ඒ විදිහ අපි හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් ටැංකියේ තියෙන ජල බැලෑටි අනිත් ටැංකියට දාන්නේ නැහැ. හරි. ඒ වගේම මසුන් ප්‍රවාහණය කිරීමේදී පීඩාවටපත් වීමෙන් වළක්ව ගන්න පුළුවන්. හරි. මේ ඔක්කොම මම කතා කරා මීට හිත. ඉතින් එහෙනම් මම හිතනවා මත්ස්‍ය රෝග කියන පාඩම ඔකට පැහැදිලි වෙන්නේ නැති. ඉතින් මේ ටික ඔක්කොම හොඳට බලා ගන්න ලියන්න. මම නෝට්ස් හොඳට දීලා තියෙනවා. ඉතින් සුබ දවසක් කියලා සියලු දෙනාට. බොහොම ස්තුතියි. ඉතින් අවසානයේදී කියනවා අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, share කරන්න, යාළුවන්ට දෙන්න මොන හරි දෙයක් ඉගෙන ගන්න. එහෙනම් සුබ දවසක් වේවා.